උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 10 වෙනි පාඩම ව්‍යවහාරික ජීව විද්‍යාව. අන්න අපි ඒකේ මුල් කොටස් කීපයක් අන්න සාකච්ඡා කරලා අවසන් කරලා ඉතින් අන්න අපි අවසානයේ සාකච්ඡා කරමින් හිටියේ මේ විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳව. අන්න අද අපිට සාකච්ඡා කරන්න තියෙනවා මේ විසිතුරු මත්ස්‍ය වගාවේ අන්න මසුන්ට සුලභව වැළඳෙන රෝග පිළිබඳව. මේක අපිට ඇතිවන ලොකු ගැටලුවක්. අන්න විසිතුරු මත්ස්‍ය වගාව කරන් යන අයට අන්න මුහුණ දෙන්න තියෙන ගැටලුවක් තමයි මේ රෝග පිළිබඳව. අන්න අපි මේ රෝග මොනවද කියන එක පිළිබඳව කෙටියෙන් විවරණයක් කරලා බලනවා. අන්න මොනවද මේ රෝග කියලා. එතකොට මේ රෝග අපිට කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මේ ආසාදන රෝග අපිටත් තියෙනවා බෝවන රෝග හා බෝ නොවන රෝග. ඔය බෝවන රෝග තමයි අපි කියන්නේ ආසාදන රෝග. අන බෝ නොවන රෝග තමයි අපි කියන්නේ ආසාදන නොවන රෝග. දැන් අපේ ආසාදන රෝග තමයි අපි ළඟ තියෙන ජනප්‍රිය ආසාදනයේ වෙන්න පුළුවන් රෝගයක් තමයි අන COVID-19 කොරෝනා කියලා කියන්නේ. බෝ වෙන්න පුළුවන් ලෙඩ. පැපොල, සරම්ප, කම්මුල් ගාය වගේ ඒවා අපි කියන්නේ ආසාදන රෝග. ඒවා බෝවන රෝග. බෝ නොවන රෝග තමයි දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඊට අමතරව පිළිකා වගේ ඒවා. මේවා අපි කියනවා ආසාදන නොවන රෝග. ඒ කියන්නේ බෝ නොවන රෝග. ඒතර මසුන්ගෙත් රෝග වර්ගීකරණය කරන්නේ ඔය පදනම මත ඉඳගෙනම තමයි. ඒතර අපිට අන්න රෝග කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. අන්න එකක් ආසාදන රෝග, දෙක ආසාදන නොවන රෝග. පැහැදිලිද? අන්න එහෙනම් යමු ඊළඟට බලන්න මේ අන්න ආසාදන රෝග. ඒ කියන්නේ රෝගකාරකීන් වන වෛරස්, බැක්ටීරියා, දිලීර, ඒ වගේම පරපෝෂී අන්න මගින් ඇති කරන්න පුළුවන් රෝග අපි කියනවා මොනවා කියලාද? ආසාදන රෝග. මේ අය මේ පටක ආක්‍රමණය කරලා අන්න ඒ පටක තුල මත්ස්‍යයන්ගේ පටක ආක්‍රමණය කරලා ඒ මත්ස්‍ය පටක තුල ගුණණය වීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ මසුන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න බැරුව යනවා. එහෙනම් මසුන් රෝගී වෙනවා. පැහැදිලිද? දැන් අපි කියන්නේ මොකක් කියලාද? අන්න ඔවුන් සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න බැරි. කායික දුබලතාවයකට ලක් වෙනවා. අපි රෝගයක් නිර්වචනය කරේ එහෙමනේ. කායික දුබලතාවයක් රෝගයකි. ඒතර සුද්‍රජීවී ආසාදනයක් හේතු කොටගෙන ඇතිවන කායික දුබලතාවයක් අන්න. ඒතර මේ මත්ස්‍යයින්ට හැදෙන්නෙත් එහෙම එක. ඒ සඳහා හේතු වෙන්න පුළුවන් වෛරස් හේතු වෙන්න පුළුවන්. බැක්ටීරියා හේතු වෙන්න පුළුවන්. දිලීර හේතු වෙන්න පුළුවන්. ඒ වගේම අන්න පරපෝෂිතයින් විදිහට මේ අයගෙන් මක් වෙන්න පුළුවන්ද? මේ රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒතකොට මේ ආසාදිතය ජීවීන් මසුන්ගේ පටක ආක්‍රමණය කරලා ඒ තුල ගුණණය වීමේ ප්‍රතිඵලයක් විදියට අන්න ඔවුන්ගේ සාමාන්‍ය කායික ක්‍රියාකාරීත්වය කරගෙන යන්න බැරි වෙලා ඔවුන් රෝගී වෙනවා දකින්න හම්බෙනවා. පැහැදිලිද? මේ රෝග නිවාරණය කරගන්න ඕන. එහෙනම් මේ රෝග නිවාරණය සඳහා අපිට ගත හැකි ක්‍රියාමාර්ග ටිකක් තියෙනවා. අපි ජලාලයක් මේන්ටේන් කරනකොට, ජලාලයක් පවත්ව ගන්නකොට, එමත් නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවහාර කරන මාළු ටැංකියක් අන්න පවත්වගෙන යනකොට අපිට සැලකිලිමත් වෙන්න ඕන කාරණා ටිකක් තියෙනවා. අන්න ඒ ටික මගින් අපිට පුළුවන් මක් කරන්නද? මේ ජලාලය තුල තියෙන රෝග නිවාරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එකක් තමයි මේ ජලයේ ගුණාත්මක භාවය පවත්ව ගන්න. ජලයේ ගුණාත්මක භාවය පවත්ව ගන්න. ඒ ජලයේ ගුණාත්මක භාවය අන්න පවත්වා ගද්දී ඒකේ තියෙන්න ඕන උෂ්ණත්වය, ලවණතාවය, පැහැදිලි. ඊට අමතරව ඒකේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය. ඊට අමතරව දූෂක ප්‍රමාණය. මෙන්න මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපි දන්නවා ජලාලය තුල ඉන්න මාළු තමන්ගේ අපද්‍රව්‍ය ටික නිදහස් කරන්නේ බාහිර ජලයට. ඒතර ඒ ජලයේම තමයි මාළු ජීවත් වෙන්නේ. අපි දාන ආහාර ටික අපි දාන්නේ අන්න ජලාලයට. ඒ ආහාර ඕන් ආහාරයට ගන්නවා. හැබැයි සමහරලාට ආහාරයට නොගෙන ඉන්නත් පුළුවන්. ඒ කොටස් මත සුද්‍රජීවීන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට ජලාලයට දාපු වැඩිපුර ආහාර තියෙනවනේ. ඒ වගේම මේ ජලාලයේ ඉන්න මාළුන්ගේ බහාලුම් ඝනත්වය වැඩි නම් ඒ අය නිපදවන මල ප්‍රමාණය වැඩි වෙනවා.
එවිට මොකද වෙන්නේ? මේ මලද්‍රව්‍ය අතිරික්ත ආහාර මත දි รา පත් වෙච්ච මේක ඇතුලේ ඉන්න අන්න ඇල්ගී මත සුද්‍රජීවීන් ක්‍රියාත්මක වෙලා අන්න මේ ජලාලය තුළ සුද්‍රජීවී ගහණය වැඩි වෙන්න පුළුවන්. එවිට අන්න ඒ තුළ ජීවත් වෙන මාළුන්ට රෝගයක් වැළඳීමට තියෙන සම්භාවිතාවය වැඩි වෙනවා. පැහැදිලි. එහෙනම් එකක් අපි අනිවාර්යෙන් කරන්න ඕන එකක් තමයි අන්න ජලයේ ගුණාත්මක බව පවත්වා ගැනීම. ජලයේ ගුණාත්මක බව පවත්වා ගැනීම. පැහැදිලි. ඒ හින්දා නිසි වේලාවට ජලය මාරු කිරීම. ඒත් එක්ක මේක ඇතුලේ අන්න ඔක්සිජන් සහිත පරිසරයක් පවත්වා ගැනීම. ඒ වගේම මේකට අවශ්‍ය ප්‍රමාණයට ආලෝකය ලබා දීම. ආලෝකය වැඩි වෙලත් බෑ අඩු වෙලත් බෑ. දෙක ජලයේ අන්න ශාක ඝනත්වයක් පවත්ව ගන්න එක. මේකේ ශාක ගහණය වැඩි කරගෙන බෑ. ශාක ගහණය වැඩි කරගෙන බෑ. අන්න මේකට අවශ්‍ය ප්‍රමාණයට ගැළපෙන ශාක ඝනත්වයක්. එහෙනම් එක අපි කියනවා ජලයේ ගුණාත්මක බව පවත්වා ගැනීම. දෙක මේ ජලාලයට ගැළපෙන ශාක ගහණයක් අන්න මේන්ටේන් කරන එක. පැහැදිලිද? ඊට අමතරව මේ අපි හොයලා බලන්න ඕනේ අපේ ටැංකියේ නැත්තම් අපේ ජලාලයේ වර්ග ප්‍රමාණය කොච්චරද? ඒකට හරියන මත්ස්‍ය ඝනත්වය කොච්චරද? ඒ ඝනත්වයට වඩා අඩු මත්ස්‍ය ඝනත්වයක් මේක තුල පවත්වා ගත්තට ගැටලුවක් නෑ. හැබැයි ඒ අවශ්‍ය අන්න දාන්න පුළුවන් උපරිම බහලුම් ඝනත්වයට වඩා ඝනත්වය වැඩි වුණොතින් අන්න මං කිව්වා දෛනිකව එකතු වෙන මල ප්‍රමාණය ජලාලයට වැඩි වෙනවා. ඒ කියන්නේ අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. එවිට ජලයේ ගුණාත්මක බව මක් කියලාද? අන්න වෙනස් වෙලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? ගැළපෙන මත්ස්‍ය බහලුම් ඝනත්වයක් පවත්වාගෙන. අපිට හිතන විදිහට මේකට මාළු ගෙනත් දාන්න බෑ. අපි බලන්න ඕන ජලාලයේ පවත්වාගෙන යනකොට මේ මාළු ප්‍රමාණය මේකට දරා ගන්න පුළුවන්ද? අපිට ඔය කියන ප්‍රශ්නේ එන්නේ නැත්නම් අපි කියනවා රයිට් මේක නියමිත ගැළපෙන අගයක්. එහෙනම් මීට වඩා අපි මේ ජලාලයට මාළු එකතු කරන්නේ නැහැ. ඒකට අපි සැලකිලිමත් වෙන්න. පැහැදිලිද? ඊට පස්සේ ඊළඟ එක තමයි මේ නිවැරදි ආහාර ලබා දීමේ ක්‍රමයක් භාවිතා කිරීම. නිවැරදි ආහාර ලබා දීමේ ක්‍රමයක් භාවිතා කිරීම හිතන වෙලාවල් වලට අපි ආහාර දෙන්නේ නැහැ. ඒ සමහරලාට අන්න මේ අපි ගෙදර ජලාලයක් පවත්වාගෙන යනකොට ගෙදරට කවුරු හරි විසිටර්ස්ලා ටිකක් ආවොත් ආගන්තුක පිරිසක් ආවොත් ඒගොල්ල අන්න මාළු ටැංකිය දිහා බලලා නැත්නම් ජලාලය දිහා බලලා අනේ ලස්සනයි ෂෝක් මේක කියලා නේ. ඊට පස්සේ අන්න අර යට තියෙනවා සමහරලාට මාළුන්ගේ කෑම. ඒකෙන් ටිකක් අරගෙන අන්න මේකට දාලා බලනවා මේ මාළු කන විදිය. එතකොට ඒගොල්ලන්ගේ ඇසිරීම රට එවැනි දේවල් වලට අපි යොමු වෙන්නේ නැහැ. අපි මාළුන්ට උදේ කෑම දුන්නා නම් ආයේ කිසිදු හේතුවක් මත අතරමැදි ආහාර ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ. ආපහු අපි ඒක දවල්ට ආහාර දෙන්න ආපහු රැට දෙන්න. ඒ වේල් 3කට නම් අපි පුරුදු කරන් තියෙන්නේ. එහෙමත් නැත්නම් වේල් 2කට නම් දීලා තියෙන්නේ. ඒ වේල් 2ට අතරමැදිව අපි ආයෙ දෙන්නේ නැහැ. එහෙම නැත්නම් වේල් 3ට අතරමැදිව අපි ආහාර ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ. මොකද ඒකේ අරමුණ අපි හැමතිස්සෙම මේ ජලයේ ගුණාත්මක බව පවත්ව ගන්න ඕන. මේ ජලයේ ගුණාත්මක බව වෙනස් වුණොත් ඒක ජලජ ජීවීන්ට ප්‍රශ්න වෙනවා. දැන් අපිට වෙන්නේත් ඒකනේ. අපිට වෛරස් ආසාදනයක් වෙච්ච ගමන් අපේ සෛල අපේ දේහයේ වෛරස් වලින් ආක්‍රමණය වෙච්ච ගමන් සෛලවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය කරගන්න බෑ. හරියට නිකන් මාළුන්ගේ අන්න ටැංකියේ තියෙන ජලය වෙනස් වුණා වගේ. එතන හරියට අපේ සෛල කියන්නේ මාළුවෙක් වගේ. සෛලවල වටපිටාව වෙනස් වෙනවා. සෛලවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙනවා වෛරස් ආසාදනත් එක්ක. එතකොට මොකද වෙන්නේ? අන්න අපි රෝගී වෙනවා. එහෙනම් මේ ජලාලයේත් එහෙමයි ජලයේ ගුණාත්මක බවයි පවත්වාගන්නේ. ඒකට වැදගත් වෙන කාරණා ටික තමයි මේ අපි අන්න කතා කරන්නේ. එහෙනම් නිවැරදි ආහාර ලබා දීමේ ක්‍රමවේදයක් පාවිච්චි කරපුවාම ජලයේ ගුණාත්මක බව පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඊළඟ එක තමයි අපිට හම්බ වෙන්නේ මේ නිවැරදි ජෛව ආරක්ෂක මිනුම් භාවිතය.
පැහැදිලිද? අන්න. එතකොට මේ නිවැරදි ජෛවාරක්ෂක මිනුම් භාවිතය කියලා කියන්නේ අපි දැන් මේ අපේ ජලාලයට ආගන්තුක මාළුවෙක් ගෙනත් දානවා කියලා හිතන්නකෝ. අලුතෙන් මාළුවෙක් ගෙනත් දාන්න. ඒ දාන්න ඉස්සෙල්ලා අපි සැලකිලිමත් වෙන්න ඕන. පරිගණකයක් පාවිච්චි කරන දරුවෝ දන්නෝ ඒකට අපි පෙන් ඩ්‍රයිව් එකක් හරි වෙන මොකක් හරි එකක් දාන්න ඉස්සෙල්ලා අපි ළඟ තියෙන්න ඕන වෛරස් ගාඩ් එක. හොඳ එකක්. ඒතකොට ඒකෙන් අපේ පරිගණකයට බාහිර වෛරස් ඇවිල්ලා සිද්ධ වෙන්න පුළුවන් හානිය අවම කරගන්න පුළුවන්. දැන් මේ ගේන මාළුවා අපි පිටින් ගේන එක්කෙනා රෝගවලින් තොරද කියන කාරණය හොයලා බලන්න. ඉතින් ඒකට තමයි අපි කියන්නේ ලස්සන වචනයක් පාවිච්චි කරන්න මේ නිරෝධායන වැඩපිළිවෙලක්. දැන් අපි රටකින් රටකට ශාක හා සතුන් අරන් යනකොටත් නිරෝධායන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් ඔබට උසස් පෙළ පාස් වෙලා පිටරට විශ්වවිද්‍යාලයකට නැත්නම් වෛද්‍ය පීඨයකට යන්න අවස්ථාව හම්බුනොත් ඔබ විදේශගත වෙනවා. ඔබ විදේශගත වෙනකොට අපි හිතමුකෝ මේ කොවිඩ් ප්‍රශ්නේ තව ඉස්සරහටත් මේක තියෙයිනේ. කොවිඩ් වලට අමතරව තව ඒවායිද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි ඔබ එයාපෝට් එකට ගියාම එතනින් ඔබව පරීක්ෂා කරලා බලලා කියනවා ඔබ එන්නත් සියල්ල අරන්ද තියෙන්නේ. මේ රටට යනවා නම් මේ අදාළ එන්නත් අරන් තියෙනවා. ඒක ඒ වෙලේ පරීක්ෂා කරලා බලලා කියනවා රයිට්. ඔව්. ඒතර ඔබ නිරෝධායන යන්න වෙනවා. ඔබට රෝග නැහැ. ඔබ ඒ සඳහා ආරක්ෂිතයි කියන එක ගන්නවා ඒගොල්ලෝ. අරගෙන තමයි ඔබට විදේශගත වෙන්න අවස්ථාව දෙන්නේ. අපි හිතමුකෝ ශාකයක් පිටරට යවනවා කියලා. ඒ ශාකයත් අපි නිරෝධායන වැඩපිළිවෙලකට ලක් කරනවා. මොකද අපි යවන ශාකය හරහා අපි යවන රටට වෙනත් දිලීරයක්, බැක්ටීරියාවක්, වෛරසයක් මේ ශාකය හරහා යන්න බෑ. අපි සතෙක් පිටරට යවනකොටත් එහෙමයි. අපි යවන සත්වයා හරහා ඒ රටට වෙනත් ආගන්තුක බැක්ටීරියා, දිලීර, වෛරස් එකක් යන්න බෑ. ඉතින් ඕක කොහොමමයි අපේ රටට. වෙන රටකින් අපේ රටට කියනකොටත් අපි යනවා මොකද්ද? නිරෝධායන වැඩසටහනකට යනවා. එහෙනම් තමයි අපි කොවිඩ් කාලේ අපි දැක්කේ මේ නිරෝධායන මධ්‍යස්ථාන හදලා තියෙනවා. විදේශ රටකින් ලංකාවට ආවයින් පස්සේ අපි එයාපෝට් එකෙන් ඒගොල්ලන්ව අරගෙන නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනහිල්ලා දවස් 10ක් 12ක් 14ක් ඒ මධ්‍යස්ථානය තුල තියලා ඒගොල්ලන්ට COVID-19 නැහැයි කියලා තහවුරු වුණයි පස්සේ අපි ඒගොල්ලන්ව අපේ පරිසරයට නිදහස් කරමු. එතකොට ඒගොල්ලන්ට ඒ සංචාරකයින්ට අපේ පරිසරය තුල සංචාරකීට වෙන්න පුළුවන්. නැත්නම් අපේම කෙනෙක් විදේශගත වෙලා ඉඳලා ලංකාවට එනවා නම් එයත් අර නිරෝධායන මධ්‍යස්ථානයක ඉඳලා එන්න ඕන. එතකොට අපිට ඔහුව විශ්වාසයෙන් වැළඳ ගන්න පුළුවන්. ඇයි? එයාට කොයිඩ් නැහැ. පැහැදිලි හේතුව මෙහෙත් නිරෝධායනය වෙලයි තියෙන්නේ. එතකොට අපි ජලාලයකට දාන මසුන්, ජලාලයකට දාන ආගන්තුක ශාක, ඒ වගේම මේ ජලාලය අලංකරණය කිරීම සඳහා යොදා ගන්න ද්‍රව්‍ය. මේ සියල්ල මක් කරලා තියෙනවද? නිරෝධායනය කරලා තියෙනවා. බලන්න මොකක්ද කියන්නේ කියලා. නිවැරදි ජෛව ආරක්ෂණ මිනුම් භාවිතය, ඒ කියන්නේ නව මසුන්, ශාක, ජලාලය අලංකරණය සඳහා එකතු කරන ද්‍රව්‍ය නිසි ලෙස මක් කරලා තියෙනවද? නිරෝධායනය කරලා තියෙනවා. මොකද එතකොට අපි දන්නවා මේ ජලාලයට මේ දාපු එකකින්වත් රෝගකාරකයෙක් ජලාලයට එකතු වෙන්නේ නැහැයි කියන එක. පැහැදිලිද? එහෙනම් ඔන්න මෙන්න මේ කාරණා ටික මතක තියාගන්න. රෝග නිවාරණය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. ජලාලයක් තුල රෝග නිවාරණය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග එකක් තමයි ජලාලයේ තියෙන ජලයේ ගුණාත්මක බව පවත්වා ගැනීම. 2. ගැළපෙන ශාක ඝනත්වයක් පවත්වා ගන්න එක. 3. ගැළපෙන මත්ස්‍ය බහලුම් ඝනත්වයක් පවත්වා ගැනීම. ඕනාට වඩා ජීවීන් මේකට එකතු කරන්නේ නැහැ. නිවැරදි ආහාර ලබා දීමේ ක්‍රමවේදයක් භාවිතා කිරීම. නිවැරදි ආහාර ලබා දීමේ ක්‍රමවේදයක් භාවිතා කිරීම. නිවැරදි ජෛව ආරක්ෂණ මිනුම් භාවිතය. එතකොට නිවැරදි ජෛව ආරක්ෂණ මිනුම් භාවිතය කියලා කියන්නේ මේ ජලාලයට ආගන්තුක ව්‍යාධි ජනකයෙක් එකතු වීම වැළැක්වීම සඳහා අපි අනුගමනය කරන
නිරෝධායන වැඩ පිළිවෙල. පැහැදිලිද? මේ තියෙන්නේ අපිට හම්බ වෙන විසිතුරු මසුන්ට වැළඳෙන බහුල රෝග ටික. පැහැදිලිද? බහුල රෝග ටික. අන්න අපිට හම්බෙන මේ අපි අන්න සුලභව අපි මේ මත්ස්‍ය වගාව කරන් යනකොට එමත් නැත්තම් මේ විසිතුරු මත්ස්‍ය වගාවේදී අපිට සුලභව හම්බ වෙන රෝග ටිකක් අන්න මේ පිළිබඳව අපි දැනගෙන තියාගන්න ඕන. මේ ප්‍රමාණයෙන් දැනගත්තාම හොඳටම ඇති. හැබැයි ඔබ ගෘහස්ත ජලාලයක් පවත්වාගෙන යනවා නම් එමත් නැත්තම් ඔබ අපනයන මට්ටමින් ජලාල පවත්වාගෙන යනවා නම් මේ රෝග පිළිබඳව මීට වඩා අවදියෙන් ඉන්න වෙනවා. එමත් නැත්තම් මීට වඩා අන්න කරුණු විශ්ලේෂණාත්මකව හොයලා බලන්න වෙනවා. ඔබ සියලු රෝග පිළිබඳව හොඳම අවබෝධයක් ඔබට තියෙන්න ඕනේ ඔබ ජලාලයක් පවත්වාගෙන යනකොට. දැන් මම මේ ඔබට දෙන්නේ උසස් පෙළ විභාගයට අවශ්‍ය කරන ටික මේ රෝගය සම්බන්ධයෙන්. හැබැයි ඔබ මත්ස්‍ය වගාවක් කරයි යනවා නම් මේවා ගැන ටිකක් මීට වඩා දැනගෙන තියෙන්න ඕනේ. ඊට අමතරව මේ රෝග නිවාරණය සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයේ සඳහා ලබා දෙන ඖෂධ ඒ පිළිබඳවත් ඔන්න ඔබ දැනුවත් වෙලා තියෙනවා. එතකොට හේතුව අපිට මේක වඩා සාර්ථකව කරන්න පුළුවන්. ඔබ සතාව දැක්ක ගමන් ඔබ දන්නවා මේ කොලම්නාරිස් රෝගය. පැහැදිලි? මේ සුදු පුල්ලි රෝගය. රයිට්. එහෙමනම් ඒ රෝගයට ප්‍රතිකාර සඳහා මෙන්න මේ ප්‍රතිකාර ක්‍රම පාවිච්චි කරන්න ඕන කියන එක ඔබ දන්න. එවිට ඔබට ආර්ථික වශයෙන් සිද්ධ වෙන්න පුළුවන් හානිය අවම කරගන්න පුළුවන්. ඔබ වටින මත්ස්‍ය විශේෂ ටිකක් ගෙනල්ලා ව්‍යාපාරයක් විදියට මේක කරයි යනකොට බැරි වෙලා හරි සුද්‍ර ජීවී ආසාදනයක් වෙලා මේ ජීවීන් එකින් එක මැරෙන්න පටන් ගත්තොත් ඔබට ලොකු ආර්ථික හානියක් සිද්ධ වෙනවා. ඒ ආර්ථික හානියට කලින් ඔබ රෝග ගැන හසල අවබෝධයක් ඔබට තියෙනවා. පැහැදිලි? ඉතින් මම මේ උගන්වන ටිකට එහා පැත්තට ගියපු අවබෝධයක් ඔබ ලබා ගන්න මෙය වෘත්තියක් විදියට කරන විට බලන්න. බැක්ටීරියානු වරල් හා කරමල් කුණු වීම. බැක්ටීරියානු වරල් හා කරමල් කුණු වීම අන මේගොල්ලන්ගේ මේ වරල් කරමල් කුණු වෙලා යන්න පුළුවන් රෝගකාරකයා තමයි අපි කියන්නේ බැක්ටීරියා. ඉතින් අහන්න දෙයක් නැහැ නේ. බැක්ටීරියානු වරල් හා කරමල් කුණු වීම. මේ බලන්න. මේ අපිට පේන්න තියෙන එකක් තමයි. අන මේගොල්ලන්ගේ මේ කරමල් ටිකට හානි වෙලා තියෙන්න පුළුවන්. ඒක පේන්න තියෙනවා අපි බලපුවාම අන්න මේගොල්ලන්ගේ කරමල් වලට හානි වෙලා තියෙනවා. කරමල් අන්න කුණු වෙලා යනවා දකින්න පුළුවන්. ඔබ දන්නවා මේ ප්‍රදේශයේ යන්න පිදානයත් එක්ක තියෙන ඒ කරමල් ටික කුණු වෙලා යනවා දකින්න පුළුවන්. ඊට අමතරව වරල් වලට හානි වෙලා වරල් දිය වෙන ගතියක් දකින්න පුළුවන්. එතකොට අන්න එහෙම තත්වයක් දැක්කොත් පැහැදිලි ඔබ බලන්න ඕන සමහරලාට ඒක වෙන මාළුවේ කොටලා හින්දා වෙච්ච එකක්ද කියන එක ඔබ දැනගන්න ඕනේ. ඔබේ ජලාලය නම් ඔබට පේනවා. මෙයා අන්න මේ මාළුවට හානි කරනවා. මෙයා එයාට කොටනවා. ඒක දකින්න. එහෙම කෙනෙක් මේක ඇතුලේ නැත්තම් එහෙනම් අනිවාර්යෙන් ඒක මොකද්ද? අන්න වරල් හා කරමල් කුණු වීම කියන රෝග තත්ත්වය. පැහැදිලි? දෙක රක්තපාත සෙප්ටිසීමියාව. රක්තපාත සෙප්ටිසීමියාව මේකත් අන්න කවුරු මගින් ඇති කරන එකක්ද? මේ බැක්ටීරියා මගින් ඇති කරන රෝග තත්ත්වයක්. මේ බලන්න අන්න මේ ඇඟේ වෙනස් වෙලා තියෙනවා පේනවා. ඒගොල්ලන්ගේ ශරීරය දිහා බලපුවාම අන්න හඳුනා ගන්න පුළුවන් මොනවාද? මේ රක්තපාත සෙප්ටිසීමියාව තියෙන අයගේ හැමේ තැන් වල අන්න පැල්ලම් දකින්න පුළුවන් වෙනවා. රතු රතු පාට අපේ කියන්නේ මොනවාද? මේ ඩෙන්ගු රක්තපාත තත්ත්වයේදී හැමේ ඇති වෙන්නේ රතු පාට ලප. අන්න ඒ වගේ මේගොල්ලන්ගේ ශරීරයේ මත මක් වෙන පුළුවන්ද? අන්න එවැනි කොටස් දකින්න පුළුවන් වෙනවා. මේ දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. අන්න මේ දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ බලන්න ඊළඟ එක කොලම්නාරිස් රෝගේ.
කොලම්නාරිස් රෝගය අන්න බැක්ටීරියා මගින් ඇති කරන්න පුළුවන් තවත් ලෙඩක් තමයි කොලම්නාරිස් රෝගය කියන එක. පැහැදිලි. මෙති එක හැදිච්චාම අපිට පේනවා ටිකක් අර දෙකටම වඩා අන්න වෙනස්. එතකොට දැන් මේ රෝග තුන ඉතින් අන්න අපිට හොඳට වෙන් කරලා අඳුන ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ රෝගී මසුන් 3 දෙනෙක් හරියටම අපි නිරීක්ෂණය කරලා බැලුවොත් අන්න. දැන් අපි අම්මලා කියන්නේ මේක පැපොල්. මේක සරම්ප. දැන් සරම්ප පැපොල කියන එක අම්මලා දැක්ක ගමන් කම්මුල් ගායයි සරම්පයි කොහොමත් හොයාගන්න පුළුවන්. කම්මුල් ගායනේ කම්මුල නිදිමේ. එහෙම එකක් නෙවෙයිනේ. දැන් අර දෙක සරම්පද පැපොලද ආන්න කියන එක හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා බලලා. මේකත් එහෙම යන්න. මේ අපිට හම්බෙන කොලම්නාරිස් රෝගය කියන එක. පැහැදිලිද? ඔය දෙක අතර වෙනස සෙප්ටිසීමියාවත් එක්ක බොහොම පැහැදිලිව අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට හම්බෙන්නේ මේ බාහිර දිලීර ආසාදන. දැන් අපිට තියෙන දිලීර ආසාදනයක් නේ. අන්න අලුහන් කියන්නේ. හැම මත තියෙන දිලීර ආසාදනයක් තමයි අන්න අලුහන් කියලා කියන්නේ. ඊට අමතරව ඉස්සොරි කියන්නේ මේවා අපිට තියෙන දිලීර ආසාදන. පැහැදිලි. එතකොට මේ මාළුන්ටත් අන්න අපිට දකින්න පුළුවන් මේ බාහිර දිලීර ආසාදන දකින්න පුළුවන්. අන්න හින්දා ඒගොල්ලන්ගේ ශරීරයේ පාට අන්න වෙනස් වෙනවා. ඒතර අපේත් මක් වෙනවද? අන්න දිලීර ආසාදනයත් හින්දා අපේ අලුහන් හැදෙනවා දකින්න හම්බෙනු. ඒ අලුහන් හින්දා හැමේ තැන් වල මොනවද තියෙන්නේ? පැච් දකින්න පුළුවන්. අන්න. ඊළඟ එක මත්ස්‍යයින්ගේ සුදු පුල්ලි රෝගේ. මේ ඉච් රෝගය කියන එක. පැහැදිලි? අන්න ඉච් රෝගය කියන එක සුදු පුල්ලි රෝගේ. මේක මේ මත්ස්‍යයින්ගේ සුදු පුල්ලි රෝගය. ඒක සෛලික බාහිර අනිවාර්ය පරපෝෂිතේ. පැහැදිලි? අර අපිට සුදු පුල්ලි රෝගයක් ආව මේ ඉස්සන් වගාව සඳහා. ඒකටත් අපි සුදු පුල්ලි රෝගය කියලා තමයි නම් කරේ. හැබැයි ඒක වෛරස් එකක්. ඒක SCMBV හා MBV කියලා වෛරස් ආකාර දෙකක්. ඒක අපේ කෙලින්ම අපේ රටේ තිබුණු දවැන්ත කර්මාන්තයක් විදිහට තිබුණු ඉස්සන් වගාව සම්පූර්ණයෙන් විනාශ කිරීම සඳහා හේතු වුණා SCMBV හා MBV කියන වෛරස් දෙක. එතකොට මේ ඉච් රෝගය කියන එක මේ ප්‍රයිකොඩිනෝසිස් රෝගය මේක මේ ඒක සෛලික බාහිර අවස්ථාවාදී පරපෝෂිතේ. මේගොල්ල අවස්ථාවාදී පරපෝෂිතයෝ අන්න ධාරකයා යම් වෙනත් රෝගයකින් පෙළෙන අවස්ථාවකදී මේගොල්ලෝ අස්මතුවේ. වෙලාමක් කරනවද? අන්න රෝගය ඇති කරනවා දකින්න පුළුවන්. අන්න ඊළඟ එක අපිට හම්බෙන්නේ මේකත් මේ එළියෙන් පේන එකක් හොඳට. වරල් හා චර්ම ප්‍රදාහය. වරල් හා චර්ම ප්‍රදාහය අනිවාර්ය අවස්ථාවාදී කරමැල් පැතැල්ලු මේ ප්ලැටිකල් මින්තේස්ලා කරමැල් පැතැල්ලන් සහ චර්ම පැතැල්ලන් මගින් තමයි මේ රෝගය ඇති කරන්නේ. මොකද්ද? කරමල් හා චර්ම ප්‍රදාහය කිය. ප්‍රදාහය කියන්නේ දරුවෝ ඉදිමීම. හැම ඉදිමීම. කරමල් ඉදිමීමක් කියලා කියන්නේ ප්‍රශ්නයක්. හරියට අපිට මක්කෙච්චාමද පෙනහළු ආසාදනය වුණා වගේ. දැන් අපේ පෙනහළු තමයි වායු හුමාරුවට දායක වෙන්නේ. මාළුන්ගේ කරමල් තමයි වායු හුමාරුවට දායක වෙන්නේ. ඒවා ඉදිමුණයින් පස්සේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් හුමාරු ක්‍රියාවලිය නිසි පරිදි සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඔවුන් මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේක ඇති කරන්නේ කවුරු මගින්ද? පැතැල්ලන් මගින්. එතකොට මේ චර්ම හා කරමල් ප්‍රදාහයට හේතු වෙන්නේ කරමල් පැතැල්ලන් මගින්. කරමල් ආසාදනය කරනෝ චර්ම පැතැල්ලන් මගින් හැමේ ආසාදන තත්ත්ව ඇති කරන්න පුළුවන්. එතකොට ඔය රෝග පිළිබඳව මක් කරන්නද? හොඳ අවබෝධයක් හදාගන්න. පැහැදිලි? ඒවා දැකලා අපි මේ රූප සටහන් වලින් පෙන්නන ඒවා බලලා ඒක සජීවීව බලන්න ඕනේ. සජීවීව මාළුවෙක් අරගෙන බලන්න ඕනේ. ඒ දෙන්නගේ වෙනස මොකක්ද දාන්න. අපිට හම්බෙන බැක්ටීරියානු වරල් හා කරමල් කුණු වීමයි රක්තපාත සෙප්ටිසීමියාවයි අතර වෙනස මොකක්ද තියෙන්නේ බාහිර ලක්ෂණ වල. දැන් අපිව වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා බලලා කියන්නේ මෙයාට මේ ලෙඩේ තියෙන්නේ. මෙයාට මේ ලෙඩේ තියෙන්නේ කියලා. ඒ ක්‍රමයට අපිත් මේ පිළිබඳව මේ සත්තු පිළිබඳව අපි අධ්‍යයනය කරද්දී අපිත් මේ රෝග සම්බන්ධව
වෛද්‍යවරයෙක් වගේ අන්න හිතන්න පුළුවන්කම තියෙනවා. ඒ දැනුම අපිට තියෙන්න ඕනේ. එතකොට මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න මේ කොලම්නාරිස් රෝගේ මේ බාහිර දිලීර ආසාදන මේ පේනවා. දිලීර ආසාදන මං කිව්වා අපේ හැමේ අලුහන් තියෙන. හැමේ අලුහන් තියෙනවා වගේ තැන් තැන් වල මොනවද තියෙන්නේ? අන්න පැච් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒකෙන් හොයාගන්න පුළුවන්. මේ ඉච් රෝගයේ අන්න සුදු පුල්ලි රෝගය නැත්තම් ඉච් රෝගය කියන එක පැහැදිලිද? ඊට අමතරව අපි කිව්වේ මේ පැතැල්ලන් මගින් කරන කරමල් හා චර්ම ප්‍රදාහය කියන එක. අන්න මේගොල්ලන් කරමල් ඉදිමෙන්න පුළුවන්, හැම ඉදිමෙන්නත් පුළුවන්. අන්න ඕක ඇති කරන්නේ පැතැල්ලන් මගින්. ඒතර අපි ඔය අන සාකච්ඡා කරලා අවසන් කරේ විසිතුරු මසුන්ට වැළඳෙන අන සුලභව වැළඳෙන ආසාදන රෝග පිළිබඳවයි සාකච්ඡා කරේ. මේ බලන්න විසිතුරු මත්ස්‍ය වගාව නිසා ඇතිවෙන්න පුළුවන් පාරිසාරික ගැටලු. එතකොට මේ විසිතුරු මත්ස්‍ය වගාව නිසා අන්න හිතකර තත්ත්ව නිර්මාණය වෙන්නත් පුළුවන්, අහිතකර තත්ත්ව නිර්මාණය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සමාජයක් විදියට හිතකර වෙන්නත් පුළුවන්. ඒකේ අහිතකර පැත්තකුත් තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා බලමු මොනවද මේ වාසිදායක බලපෑම් මොනවද? විසිතුරු මත්ස්‍ය කර්මාන්තය මගින් ඇති කරන වාසිදායක බලපෑමක් තමයි අපිට මත්ස්‍ය විශේෂ සංරක්ෂණය කරන්න පුළුවන්. මේ විදියට අනවන්ද වී යාමේ තර්ජනයක් තියෙන අය පැහැදිලි අන්න. ඒ අය අපිට මක් කරන්න පුළුවන්ද? සංරක්ෂණය කිරීමේ හැකියාව ලබා ගන්න පුළුවන් වෙන. පැහැදිලිද? ඒ වගේම අපිට පුළුවන් මොනවාද? මේ ස්වභාවික පද්ධති වලින් ලබා ගන්න බැරි. ඒ කියන්නේ අපිට හොයාගන්න නැහැ, ස්වභාවිකව හම්බ වෙන්නේ නැහැ. ඒ අය ස්වභාවික පරිසරයෙන් මක් වෙලා ගිහිල්ලාද? අන්න ඉවත් වෙලා ගිහිල්ලා. අන්න එහෙම අය මක් කරගන්නද? අන්න විශේෂ නිෂ්පාදනය කරගන්න පුළුවන්කම ලැබෙයි. එහෙනම් ස්වභාවික පරිසරයේදී අපිට හම්බ වෙන්නේ නැති විශේෂ නිෂ්පාදනය කර ගැනීම සඳහා අවස්ථාවක් හම්බෙයි. පැහැදිලිද? ඒ වගේම අභිජනනය මගින් අභිජනනය හා රැක බලා ගැනීම මගින් මත්ස්‍යයින් ආරක්ෂා කිරීම සිද්ධ කරගන්න පුළුවන් වෙයි. අපිට පුළුවන් මාළු මක් කරන්නද? පැටව ගස්සලා අපිට මේගොල්ලන්ව අභිජනනය කරවලා අන්න ඒකෙන් ඊළඟ පරම්පරාවල් හදා ගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ මක් කරන්න පුළුවන්ද? රැක බලා ගැනීම සිද්ධ කරන්නත් පුළුවන්. මේ අපිට හම්බ වෙන අන්න එක මත්ස්‍ය විශේෂ සංරක්ෂණය කිරීම, දෙක ස්වභාවික පද්ධති වලින් ලබාගත නොහැකි විශේෂ නිෂ්පාදනය, ඊළඟ එක තුන අභිජනනය හෝ රැක බලා ගැනීමෙන් මසුන් ආරක්ෂා කර ගැනීම. මේ ගෝල්ඩන් ඇරවාන මේගොල්ලෝ අපිට පුළුවන් මක් කරන්නද? ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? ඒ වගේම අන්න අපිට හම්බෙන මේ අන්න ටයිගර් බාබ්ස්ලා මේ ටයිගර් බාබ්ස්ලා මේ අරවාන වගේ අය මක් කරන්නද? අන්න අභිජනනය හෝ රැක බලා ගැනීම මගින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සිද්ධ කරන්න පුළුවන් වෙනවා. ඊට අමතරව අපිට හම්බෙන එකක් තමයි මොනවාද? අන්න දැන් අපිට මේ විසිතුරු මත්ස්‍ය වගාව මගින් අපි ළඟ ඉන්නවා අපි අන්න හදාගත්ත මාළු. අපිට පුළුවන් මේක වෙන කෙනෙකුට දෙන්න. මේ විනෝදාස්වාදයේ සඳහා මසුන් නැති කරන අයට අපිට අන්න මේ මත්ස්‍ය සැපයුමක් පවත්වා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට අපි බහලුම් හදලා ඒ වලට මාළු දාලා අන්න තව කෙනෙකුට ඒකමක් කිරීමද ලබා දීම සිද්ධ කරන්න පුළුවන්. මේ විනෝදාංශයක් ලෙස වගා කරන්නන් සඳහා අන්න සතුන් සැපයීම. පැහැදිලිද? අන්න ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා සමහර තැන්වල සමහර මාළු වර්ග ඉඳලා තියෙනවා. මීට අවුරුදු 4කට 5කට කලින් මෙන්න මේ කියන මාළු වර්ගයේ මේ පරිසර පද්ධතිය ඉඳලා තියෙනවා. හැබැයි අද වෙනකොට ඒගොල්ල ඒ පරිසර පද්ධතිය නැහැ. හැබැයි අපි ළඟ මේගොල්ලෝ ඉන්නේ. අපි අන්න කෘතිමව නිවෙස් වල හදන බහාලුම් තුල ඒ මත්ස්‍ය විශේෂයේ ඉන්නවා. අපිට පුළුවන් මක් කරන්නද? ඒ අය නැවත අන්න බෝ කරලා ඒ අයගේ පැටව අපිට ගිහිල්ලා පුළුවන් මක් කරන්නද? එම පරිසර පද්ධති වලට හඳුන්වා දීම සිද්ධ කරන්න පුළුවන්. මොකද ඒ ස්වභාවික පරිසර පද්ධතියේ තිබිච්ච විශේෂ ගුණාංගයක් තමයි ඒ අදාළ ශාක ප්‍රජාවන් වාසය කිරීම, ඒ දේශගුණික තත්ත්වය, අන්න සත්ව ප්‍රජාව. හැබැයි ඒ සත්ව ප්‍රජාවෙන් අද වෙනකොට අර ඒ ස්වභාවික ජලාශවල හිටපු
ඒ මාළු විශේෂය ඒ පරිසරයෙන් අයින් වෙලා ගිහිල්ලා. ඔවුන් ඒ පරිසරයෙන් වඳ වෙලා ගිහිල්ලා. එහෙනම් අපිට පුළුවන් නැවත ඒ පරිසරයට මක් කළාද? හඳුන්වා දීම සිද්ධ කරන්න පුළුවන් වෙනවා. එහෙනම් මෙන්න අපිට හම්බ වෙන විසිතුරු මත්ස්‍ය වගාව නිසා ඇතිවන අන්න පාරිසරික ගැටලු වලින් මොනවද මේ වාසිදායක බලපෑම් ටික බලන්න මත්ස්‍ය විශේෂ සංරක්ෂණය කරන්න පුළුවන් අපිට. ඒ වගේම ස්වභාවික පද්ධති වලින් ලබාගත නොහැකි විශේෂ නිෂ්පාදනය කරන්න අපිට අවස්ථාවක් හම්බ වෙනවා. අභිජනනය හෝ රැක බලා ගැනීම මගින් මසුන් ආරක්ෂා කරන්න පුළුවන්. මේ ගෝල්ඩන් ඇරවානා වගේ අය, ටයිගර් බාබ්ස්ලා වගේ අය. ඊට අමතරව අන්න විනෝදාංශයක් ලෙස මේ විසිතුරු මසුන් නැති කරන අයට මසුන් සැපයීම සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි අර සතුන් වඳ වෙච්ච ස්ථානවලට නැවත සතුන් හඳුන්වා දීම සඳහා අන්න වැඩපිළිවෙලක් ගෙනියන්න පුළුවන් වෙනවා. මේ අපිට හම්බ වෙන වාසිදායක බලපෑම් ටික. ඕනම ක්‍රියාවලියක වාසි මෙන්ම අවාසිත් තියෙනවා. ඔය එතකොට විසිතුරු මත්ස්‍ය වගාවේ තියෙන අවාසිදායක බලපෑමක් තමයි එකක් මේ වගා කරන මත්ස්‍ය ප්‍රභේදය බැරි වෙලා හරි අපෙන් ගිලිහිලා ස්වභාවික පරිසරයට නිදහස් වුණොත් අන්න අපෙන් නිදහස් වෙලා මේක ස්වභාවික පරිසරයට නිදහස් වුණොත් ඔවුන්ගෙන් දේශීය විශේෂවලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒක ගැටලුවක්. අපි විනෝදාස්වාදය සඳහා ඇති කරන අන්න විසිතුරු මසුන් අපෙන් ස්වභාවික පරිසරයකට නිදහස් වුණොත් ඒ අය ස්වභාවික පරිසරය තුළ ඉන්න අන්න විශේෂයෙන් ලංකාවට ආවේනික වගේ මසුන්ට හානි ඇති කරන්න පුළුවන්. බලන්න එක වගා කරන ශාක හෝ අන්න මත්ස්‍යයින් අහම්බයෙන් හෝ ස්වභාවික පරිසරයකට නිදහස් වුවහොත් ඔවුන්ගෙන් දේශීය විශේෂයන්ට නැත්නම් දේශීය ජීවීන්ට හානි සිදු වී පැහැදිලි අන්න. එතක දෙවෙනි කාරණය තමයි අපි මේ ආනයනය කරනවනේ පිටරටින් අන්න මත්ස්‍ය විශේෂ ආනයනය කරනවා. ඒ ආනයනයත් එක්ක ඔවුන් එක්ක නිසි නිරෝධායන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවුනොත් ඔවුන් එක්ක මොනවා එන්න පුළුවන්ද අපිට? අන්න විවිධ රෝගකාරකයින් එන්න පුළුවන්. එම රෝගකාරකයින් ආවොත් ඒ අයමක් කියන පුළුවන්ද? අන්න රට තුල ව්‍යාප්ත වෙලා අන්න අපේ මත්ස්‍ය කර්මාන්තයට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඕනම එකක් කරා වෙන්න පුළුවන්. පිටරටින් බීජ ගේනකොට, පිටරටින් ආහාර වර්ග ගේනකොට මේ ඕනම එකකදී ඕක සිද්ධ වෙන්න පුළුවන් ක්‍රියාවලියක් අපි කියනවා දෙක. ආනයනය කරන මත්ස්‍යයින් සමග දේශීය නොවන රෝගකාරකයින් පැමිණීම. පැහැදිලි? දේශීය නොවන දැන් අපේ රටේ ඉන්න රෝගකාරකයෝ නම් ආවට කමක් නැහැ. ඇයි? ඒ අයට ප්‍රතිකාර අපි දන්න ඕන. හැබැයි අපිට අන්න අපේ නැති වෙනත් එක්කෙනෙක් ආවොත් දැන් අපිට COVID-19 ආවේ. අපේ රටේ කොයිඩ් තිබුණේ නැහැ. පැහැදිලි? ඒ කියන්නේ අපි ළඟ නිසි නිරෝධායන වැඩපිළිවෙලක් නොතිබීමේ ප්‍රතිඵලයක් විදිහට අන්න පිටරට ඉඳලා මොකද අපි මේක දූපතට ආවේ අන්න කොහෙන්ද? අන්න මේ විදේශයකින් එන්නේ. ඒද ඔය විදිහටම මක් කරන්න පුළුවන්. අපේ රටේ නැති රෝගයක් අන්න මේ අපි ආනයනය කරන මත්ස්‍ය විශේෂ හරහා ඇවිල්ලා මේ දේශීය ජීවීන්ට මක් කරන්න පුළුවන්ද? තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. පැහැදිලිද? තුන්වෙනි හානිය තමයි අපි දැන් මේ මං කිව්වනේ මසුන්ට වැළඳෙන සුලභ රෝග ටිකක් තියෙනවා කියලා. කොලම්නාරිස් රෝගේ පැහැදිලි වරල්හා කරමල් කුණු වීම මේවා බැක්ටීරියා. ඒතර අපි මේ බැක්ටීරියා ආසාදන වලට මේ රෝගී මසුන්ට අපි ඇන්ටිබයොටික්ස් දෙනවා. ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. අපි මේගොල්ලන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. ඒතර මේ ප්‍රතිජීවක ඖෂධ අපි මාළුන්ට දුන්නයි පස්සේ මේවා මක් වෙනවද? ඔවුන් ජීවත් වෙන ජලයටත් මේවා එකතු වෙනවා. එතකොට මේ ජලයේ ඉන්න අන්න සමහර මේ අපිට හානි කරන සුද්‍රජීවීන් ඉන්න පුළුවන්. ඒගොල්ල තුලමක් වෙන්න පුළුවන්ද මේ ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධීතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රති අන්න ජීවක වලට ඒ අදාළ සුද්‍රජීවීන් ප්‍රතිරෝධී. එතකොට ඒගොල්ල මේ අපිට හානි කරන අය. දැන් මොකද වෙන්නේ? බැරි වෙලා ඒ සුද්‍රජීවියෙක් අපේ ශරීරගත වුණොත් එහෙම අන්න අපිට ඇන්ටිබයොටික්ස් දීලා
නැත්තම් ප්‍රතිජීවක ඖෂධ දීලා අපිට රෝගයෙන් ආරක්ෂා වෙන්න බෑ සමහර විට අපිට මේ යන්න හේතු වෙනවා. ඒක බරපතල කාරණා. මොකක්ද කියන්නේ බලන්න. මත්ස්‍යයන් සඳහා ලබා දෙන රසායනික ඒ කියන්නේ ප්‍රතිජීවක ඖෂධ. පරිසරයට නිදහස් වීම නිසා මිනිසාට හානි කරන ව්‍යාධි ජනකයින් තුල එම රසායනික වලට ඒ කියන්නේ එම ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධීතාවයක් ඇති විය හැකියි. එමගින් මිනිසාට එම රෝගය එම රෝග වලින් තර්ජන ඇති විය හැකියි. අපිට ඇන්ටිබයොටික් ගත්තා කියලා ඒගොල්ලන්ව මරන්න බෑ. ඇයි? ඒගොල්ලන්ට ඒ ඇන්ටිබයොටික් එකට මොකක්ද වෙලා තියෙන්නේ? ප්‍රතිරෝධීතාවයක් ඇති වෙලා තියෙනවා දකින්න පුළුවන්. කොහොමදත් මේ ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. අනවශ්‍ය විදිහට ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කරන්න හොඳ නැහැ. ඇයි? එතකොට මේ සුද්‍රජීවීන් තුල ඒ ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධීතාවයක් ඇති වුණොත් ඒ ප්‍රතිජීවක ඖෂධ වලින් ඒ සුද්‍රජීවීන් මැරෙන්නේ නැහැ. පැහැදිලි? එහෙමනම් අපිට සුද්‍රජීවීන් ආසාදනය වුණොත් ඔවුන්ව විනාශ කරන්න අපි ළඟ ක්‍රමයක් නැහැ. ඇයි? අපි ළඟ තියෙන ක්‍රමය වැඩ කරන්නේ නැහැ. අපි ප්‍රතිජීවක දුන්නට ඒ ප්‍රතිජීවක වලට ඒගොල්ල ප්‍රතිරෝධීතාවයක් දක්වන. එමනම් බලන්න මෙන්න කාරණා තුනක් ගැන කියනවා. වගා කරන ශාක හෝ මත්ස්‍යයන් අහම්බෙන් හෝ ස්වභාවික පරිසරයකට නිදහස් වූහොත් ඔවුන්ගෙන් දේශීය ජීවීන්ට හානි වෙන්න පුළුවන්. ආනයනය කරන මත්ස්‍යයන් සමග දේශීය නොවන රෝගකාරකයින් ඇවිල්ලා අපේ මත්ස්‍ය සම්පතට හානි සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. උදාහරණ කියන්නේ නැම පැහැදිලි. අපි හොයලා බලන්න. එහෙම අපිට තිබුණා බිබිලේ දොඩම්. ඒ දොඩම් වලට මොනවද උනේ? අවසානයේ දොඩම් වගාව සම්පූර්ණයෙන්ම වෛරස් ආසාදන හේතු කොටගෙන විනාශ වෙලා ගියා. පැහැදිලි. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. පැහැදිලි. මේත් එහෙම වෙන්න පුළුවන්. මත්ස්‍යයන් සඳහා ලබා දෙන රසායනික ඒ කියන්නේ ප්‍රතිජීවක ඖෂධ පරිසරයට නිදහස් වීම නිසා මිනිසාට හානි කරන ව්‍යාධි ජනකයින් තුල එම ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධීතාවයක් නිර්මාණය වීම නිසා මිනිසාට තර්ජන ඇති වෙන්න පුළුවන්. පැහැදිලිද? ඔය අපි අවසන් කරේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිළිබඳවයි අපි සාකච්ඡා කරලා අවසන් කරේ. එතකොට දැන් දරුවන්ට පොඩි අවබෝධයක් තියෙනවා. ජලාලයක් කියන්නේ මොකක්ද? මේ ජලාලයක් පවත්ව ගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද? පැහැදිලි. ඊට අමතරව ඒ ජලාලයක ජලාලයක ජීවීන්ට වැළදෙන්න පුළුවන් සුලභ රෝග මොනවද? ඒ රෝග නිවාරණය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? මෙන්න මේවා පිළිබඳ අපිට හසල අවබෝධයක් තියෙනවා. අතට ඒකෙන් කාරණා දෙකක් අපි සම්පූර්ණ කරගත්තා. එකක් විභාගයට ප්‍රශ්නයක් ඇහුවොත් ජලාලයක් යනු කුමක්ද කියන තැන ඉඳලා අපිට ඒකට පිළිතුරු අපි ළඟ තියෙනවා. දෙක අපිට ස්වභාවිකව අපේ නිවසක ජලාලයක් අපිට පවත්වාගෙන යාමේ හැකියාවකුත් අපිට ලැබුණා. පැහැදිලිද? ඒ විතරක් නෙවෙයි අපිට මේක ටිකක් එක්ස්පෑන්ඩ් කරලා මේක ටිකක් පුළුල් කරලා මේ ගැන හිතලා පොඩි ව්‍යාපෘතියක් විදියට අපිට විසිතුරු මත්ස්‍ය වගාව සිද්ධ කරන්න පුළුවන් මට්ටමකට අපිට මනස වර්ධනය කරගන්න පුළුවන්. මේවා අපි නොහිතන පැති. අපිට ලොකු මුදලක් හොයාගන්න පුළුවන්. අපි ඉගෙන ගන්නේ ඕකටනේ. අපි ඉගෙනගෙනයි කරන්නේ. අපි උසස් පෙළ ජීව විද්‍යාව ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් අපිට ජීවීන් පිළිබඳ අවබෝධය තියෙනවා. අපි ව්‍යවහාරික ජීව විද්‍යාව ඉගෙන ගත්තා. ඒ හින්දා අපිට මේ වැඩේ හරියටම කරන්න පුළුවන්. කරලා අපිට පුළුවන් මක් කරන්නද? අපේ අනාගතය සාර්ථක කරගන්නත් පාවිච්චි කරන්න පුළුවන් මේ විසිතුරු මත්ස්‍ය වගාව. මොකද ලෝක වෙළඳපොලේ දැවැන්ත ඉල්ලුමක් තියෙනවා විසිතුරු මසුන්ට. අපේ රටේ යම් ප්‍රමාණයක් පිටරට යවනවා. හැබැයි මීට වඩා වැඩි ප්‍රමාණයකින් මේවා පිටරට යවන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දේශීයව මේවා මක් කරන්න පුළුවන්ද මිනිස්සු අතර ජනප්‍රිය කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර අපි සාකච්ඡා කරාන විසිතුරු මත්ස්‍ය වගාව. පැහැදිලිද? ඊට පස්සේ අපි යනවා මේ
ඔය ඇක්වාකල්චර් කියන එක ඔය අපි සාකච්ඡා කරේ. මේක ඇක්වටික් අයනේ. ජලජ ජීවීන් අන්න අපි කල්චර් කරේ වගා කරේ අන්න. ඒකත් අපි කියන්නේ වගා කරන එක. පැහැදිලි? අන්න ඒ විසිතුරු මසුන් වගා කිරීම. පැහැදිලි? අන්න. අපි දැන් යනවා අන්න ඊළඟට බලන්න මේ කොහොමද මේ ශාක අන්න වගා කිරීම කරන්නේ කොහොමද කියන එක හොයලා බලන්න. අන්න. ඔය අපිට හම්බෙන්නේ තවාන් කළමනාකරණය හා ප්‍රචාරණය. ඊළඟ කොටසට අපිට හම්බ වෙන්නේ මේ අන්න තවාන් කළමනාකරණය හා අන්න ප්‍රචාරණය මේ නර්සරි මැනේජ්මන්ට් එකක් කියන එක. නර්සරියක් තවානක් අන්න. ඒ කියන්නේ අපිට හම්බෙන තවානක් කියලා කියන්නේ මේ ලපටි ශාක. නොමේරු ශාක කොහොමද අපි මේන්ටේන් කරන්නේ? පැහැදිලිද? අපිටත් තියෙනවා නර්සරීස් තියෙනවා. අපේ පුංචි ළමයි රැක බලා ගන්න මධ්‍යස්ථාන තියෙනවා. ඒ මධ්‍යස්ථානවලදී ඒ පුංචි අයව මක් කරනවද? රැක බලා ගැනීමක් කරන. ඒක විශේෂයි. ඒ අයගේ අවශ්‍යතා ටික දීලා ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න අවශ්‍ය පරිසරය හදලා පැහැදිලි ඒගොල්ලන්ව සතුටින් තියෙන එක තමයි නර්සරි එකක සිද්ධ වෙන්නේ. නිදා ගන්න ඕන එක්කෙනාට නිදා ගන්න පහසුකම සලස්සන. සින්දු අහන්න ඕන එක්කෙනාට සින්දු අහන්න අවස්ථාව. නටන එක්කෙනාට නටන්න පහසුකම සෙල්ලම් කරන එක්කෙනාට සෙල්ලම් කරන්න පහසුකම. ආන්න වැඩි. ඒ සියලු පහසුකම් ටික දරන් ඔවුන්ගේ රැපිඩ් ග්‍රෝත් එකක් ඍජු වර්ධනය වර්ධනයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට බලන්න අන්න තවානක් කියන්නේ අන්න වෙනත් ස්ථානයක සිටුවීම සඳහා පැහැදිලි අන්න නොමේරු ශාක හා බීජ පැල වෙනත් ස්ථානයක සිටවීම සඳහා නොමේරු ශාක හා බීජ පැල නිපදවීමට භාවිතා කරන විශේෂ මධ්‍යස්ථාන. වෙනත් ස්ථානයකද අපි කිව්වේ නර්සරි එකේ ඉන්න එක තැන් වලින් ආපු ළමයි. ඒ ළමයි ගෙවල් වල ඉන්නේ. හැබැයි අපි මෙතන ගෙනල්ලා මක් කරනවද ඒගොල්ලන්? අන්න රැක බලා ගන්න. අන්න. තවානක් කියනු මතක තියාගන්න. ඔක කෙලින්ම විභාගයට අහන්න පුළුවන් එකක්. තවානක් කියනු කුමක්ද? වෙනත් ස්ථානයක සිටුවීම සඳහා නොමේරු ශාක සහ බීජ පැල නිපදවීමට භාවිතා කරන විශේෂ ස්ථානය. මොකද තවානක් කියන්නේ? වෙනත් ස්ථානයක සිටුවීම සඳහා නොමේරු පැල සහ බීජ නිපදවීමට භාවිතා කරන විශේෂ ස්ථානයක් අන්න අපි කියනවා මොකක් කියලාද? තවානක් ලෙස හඳුන්වනවා. එහෙනම් එකක් තමයි මේ වෙන තැනක හිටවන්න පැල බීජ අන්න පැල හදන එකක්. ඒ වගේම තමයි මේ බීජ පැල නිපදවීමත් කරනවා. වැඩ දෙකක් කරන නොමේරු ශාක තියෙන ඒවා. ඊට අමතරව බීජ නිපදවීම සිදු කරන විශේෂ ස්ථානයක් අපි කියනවා මොකක් කියලාද? නර්සරි එකක් කියලා කියනවා. මේ තවාන් දකින්න පුළුවන් අපිට. මේ විදිහට මේ පැල තවාන් කියන ඒවා. ලපටි ශාක බීජ වලින් පැල උත්පාදනය කරන තැන් අපිට වනාන්තරවලත් දකින්න පුළුවන් වෙනවා. ඇයි? ඒ වනාන්තරවල අන්න එකක් වනාන්තරවල. ඇයි? ඒකේ සමහර තැන්වල ශාක මැරිලා ගිහිල්ලා අන්න සමහර තැන්වල හිස් වෙලා තියෙනවා නම් ඒ තැන්වලට අපි ශාක ප්‍රතිස්ථාපනය කිරීම කරන්න පුළුවන්. ඉතින් ඒවල දකින්න හම්බෙනවා. පළතුරු වතු වල තියෙන. අපි හිතන්නකො අපිට අපේ රටේ මිදි වතු නැහැ. ලොකු ඇපල් වතු අපිට නැහැ. හැබැයි අපිට තියෙනවා මොනවාද? අන්න අපි හදාගත්ත දැන් මේ දවස්වල අන්න තියෙන එකක් තමයි එකක් ෆැෂන් ෆෘට් වතු තියෙනවා අපිට. පැහැදිලි. ඒකේ තනිකරම ෆැෂන් ෆෘට් වගාවන් තියෙනවා. වැල්දොඩම් කියලා කියන්නේ අපි. ඊට අමතරව peer වගාවල් දකින්න පුළුවන්. එතකොට අපි මේ ඒ වගාව කරන් යන ගමන් අපි ළඟ තියෙනවා අක්කර 10ක peer වගාව. හැබැයි අපි මේ peer වගාව කරන් යන ගමන් අපි ඒකේ තවානුකුත් කරන් යනවා. ඇයි? ඒ තවාන කරන් යන්නේ එක්කෝ ඊළඟ කන්නට පැල හදාගන්න. එමත් නැත්නම් මේ වගාව ඇතුලේ සමහරලාට තැන් තැන් වලින් ගස් මැරලා යන්න පුළුවන්. ඒ මැරෙන ගස් වෙනුවට අලුතෙන් ගස් එකතු කරන් අන්න අපි තවානක් පවත්වන් ගන්නවා. එහෙමනම් කොහෙද? පළතුරු වතු වල මේවා දකින්න පුළුවන් වෙනවා. වනාන්තරවල දකින්න පුළුවන් වෙනවා. ඊට අමතරව පටක රෝපණ විද්‍යාගාර තුල අපි පටක රෝපණයේ මගින් අන්න ශාක පටක කොටස් ජීවාණු හරිත තත්වයටතේ මේ කෘත්‍රිම රෝපණ මාධ්‍ය තුල අන්න රෝපණය කරලා පැල විශාල ප්‍රමාණයක් ලබා ගැනීම. තමයි පටක රෝපණය කියන්නේ. ඒතර පටක රෝපණය කරන්නේ විද්‍යාගාර තුල. කෘත්‍රිම රෝපණ මාධ්‍ය තමයි භාවිතා කරන්නේ. මොන තත්ත්වයටද?
ජීවාණුහරිත තත්ත්වය යටතේ. හැබැයි මේකෙදි ලැබෙන පැළ මෞෂාකවලට සර්ව සමයි. මේක ලැබෙන පැළ මෞෂාකවලට සර්ව සමයි සහ එකම වර්ධන වේගයකුත් තියෙනවා. ඇයි? එකම පටක කෑලි අරගෙන එකම වර්ධන වේගයක් තියෙන ශාක තමයි අපි හදාගන්නේ. එතකොට මේ පැළ ටික මේ නොමේරු පැළ ටික වර්ධනය කරගන්න අපි අන්න නර්සරියක් මේන්ටේන් කරනවා. එතකොට මේ තියෙන්නේ අපේ ටිෂු කල්චර් ලැබ් එක. අපි මේක කරන්නේ ලංකාවට ගැලපෙන හොඳම තේ වර්ගයට අදාළ පැළ හදන එක කරන්න. අපි කියනවා අන්න කොහේ ලංකාවේ තියෙන සුපිරිම ගණයේ තේ වත්තකින් අන්න ශාක පත්‍ර. ඒකෙන් තමයි අපි පටක ගන්නෙ. පැහැදිලි ශාක පත්‍ර ගෙනල්ලා ඒකෙන් අපි අන්න පටක අරන් මේ පටක කොටස් විද්‍යාගාර තත්ත්වය යටතේ මක් කළාද? අන්න පුංචි පටක කොටස් වලින් පැළ ලබා ගැනීම සිද්ධ කරනවා. දැන් අපි ළඟ පැළ ලක්ෂ ගාණක් අපි හදලා තියෙනවා. මේ ටික අපි දානවා අන්න දැන් නර්සරි එකට. දාලා මක් කරනවද? මේ නර්සරි එක තුල මේ අන්න ලපටි ශාක මක් වෙන්න අරිනවද? වර්ධනය වෙන්න අරිනවා. මේ ලපටි ශාක වර්ධනය වෙන්න අරිනවා. පැහැදිලිද? එහෙනම් අපිට දකින්න පුළුවන් නර්සරි එකක් තව තියෙන තැනක් තමයි කොහෙද? අන්න පටක රෝපණ විද්‍යාගාරවල දකින්න පුළුවන් වෙයි. පැහැදිලි? ඊට අමතරව හරිතාගාර තුලක් තියෙනවා. ග්‍රීන් හවුස් ඇතුලේ තියෙනවා අන්න මේ විදිහේ එකම වර්ධනයක් තියෙන නර්සරීස් තියෙනවා. ඊට අමතරව පොලි ටනල්ස් තුල දකින්න පුළුවන් වෙනවා. මේ පොලිතීන් වලින් හදපු ගෘහයන් බලමු මොනවද මේ දෙන්න අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. අන්න පොලි ටනල් එකක් හරිතාගාරයක් කියන්නේ කොයි වගේද ඒ දෙන්න අතර තියෙන සමානකම් හා වෙනස්කම් මොනවද කියලා චුට්ටක් මතක් කරගෙන මෙන්න තවාන් දකින්න පුළුවන් ස්ථාන. මේ තවානක ඇති අවශ්‍යතාවය බලන්න. මේ තවානක ඇති අවශ්‍යතාව මොකටද අපි තවානක් කරයි? අපි පැළ තවානක් පවත්වගෙන යන්න එක ප්‍රධාන හේතුවක් තමයි යන්න නිරෝගී ශක්තිමත් ශාක ලබා ගැනීම. එතකොට අපිත් කරන්නේ නිරෝගී ශක්තිමත් ශාක ලබා ගන්න තමයි තවානක් අපි කරයි යන්නේ. අපිට ඕන වෙනවා අර බැටළු මිරිස්. අපි වෙළඳපළට ගිහිල්ලා වෙළඳපොලේ බලනවා ගිහිල්ලා මාකට් එකට ගිහිල්ලා නැත්තම් පොලට ගිහිල්ලා බලනවා බැටළු මිරිස් එහෙමත් නැත්තම් අන්න ඒ අපි වගා කරන්න හිතන් ඉන්න මොකක් හරි හොඳ මිරිස් ප්‍රභේදයක් කොහෙද තියෙන්නේ? අපි එතෙන්ට ගිහිල්ලා බලනවා ඒකේ තියෙන හොඳටම මෝරච්ච සමහරලාට ඉදිලා තියෙන මිරිස් කරල් ටිකක් අපි තෝරගෙන අරගෙන එනවා. ඒවා බැටළුවම් මිරිස් කියලා අපි කියනෝනේ. එහෙමත් නැත්තම් නයි මිරිස් තව ಜಾති තියෙනවා. මේ වලින් කැමති එකක් අපි ඒක හොඳට වර්ධනය වෙච්ච අන්න පැහිච්ච සමහරලාට ඒක ඉදිලත් තියෙනවා නම් වඩා හොඳයි. එහෙම අන්න මිරිස් කරල් ටිකක් අපි වෙළඳපොලේ සල්ලි දීලා අරගෙන එනවා. අරගෙන ගෙදර ගෙනල්ලා මක් කරනවද? අන්න ඒකේ බීජ ටික අරගෙන අපි අන්න හදා ගන්නවා පොඩි තවාන. එතකොට ඒකේ තියෙන්නේ අපිට අනේ අපි දන්නවනේ ඒක මොකද්ද? අර අපි ගෙනාපු අන්න මිරිස් කරල නිරෝගී එකක්. ඒකේ රෝග තිබුණේ නැහැ. එහෙනම් මේ නිරෝගී පැළ ටිකක් තමයි අපිට මේ මක් කරන්න පුළුවන් වෙනද මේකෙන්? හදා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් එකක් නිරෝගී ශක්තිමත් ශාක ලබා ගැනීමට අවස්ථාවක් හම්බ වෙනවා. දෙක අපිට ඕන වෙනවා මේ එකම වයසේ අන්න ශාක ටිකක් හදාගන්න. එයි. ඒතර එකම වයසේ නම් මේගොල්ලන්ගේ වර්ධන වේගත් සමානයි. වර්ධන වේග සමානයි කියලා කියන්නේ මේගොල්ල මල් පිපෙනවා එකම වයසේදී. එහෙනම් මේගොල්ලන්ගේ අස්වැන්න එනවා එකම වෙලාවෙදී මේ හැමෝම පීදිලා අස්වැන්න එනවා. එතකොට ඒක අපිට ආර්ථික වශයෙන් ප්‍රතිලාභ සහිතයි. පැහැදිලි? නැතුව අපි හිතමුකෝ අන්න අපේ තියෙන වගාවේ එක ගහක මල් පිපිලා ගෙඩි හැදිලා අනිත් එක්කෙනා තව හිතලත් නැහැ. පැහැදිලි? අන්න එහෙම උනායින් පස්සේ අපිට එකවර විශාල අස්වැන්නක් ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි කියන්නේ එකම වර්ධන වේගයක් සහිත ශාක තියෙනවා නම් අපිට මේ අය ඔක්කොම මැචියුරිටි එකට එන්නේ පරිණතභාවයටපත් වෙන්නේ එකම වයසකදී. ඒ කියන්නේ මේගොල්ලෝ එකපාර මල් පිපිලා එකපාර ගෙඩි හැදිලා අන්න අපිට එකවර අස්වැන්න අරන් දෙනවා. එහෙනම් අපි කියනවා මොකක් කියලා? දෙක සමව වැඩුණු පැළ ලබා ගැනීම සඳහා මේ තවානක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? ඊට අමතරව අර බීජ පරෝහණය සාර්ථක කරගන්න. බීජ පරෝහණය සඳහා පරිසර සාධක හේතු වෙනෝනේ. අපි නිකන් පරිසරය තුල බීජ ටිකක් දාලා තිබුණොත් ඕවා පැලවෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි.
සමහරලාට ওই බීජ ටික දාලා තිබුණාන් පස්සේ ඔතන අන්න උදේට කුරුල්ලෝ ටිකක් පහුරු ගාලා ওই බීජ ටික එයාලා කාලා. පැහැදිලි. අන්න ඒගොල්ලෝ ආහාරට ගත්තන් පස්සේ බීජ නැහැ. අපි දාපු බීජ ටික අපි බලන් ඉන්නවා දැන් පැලවෙයි කියලා. පැලවෙන්න බීජ නැහැනේ. ආන්න. නමුත් අපි මේක අන්න තවාණක් විදිහට හදාගත්තයින් පස්සේ අන්න බීජ පරෝහණය සාර්ථක කරගන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඊට අමතරව අර පරෝහ වර්ධනය කරගන්න මං කිව්වේ පටක රෝපණයෙන් හරි වෙන සුද්‍ර ප්‍රචාරණ ක්‍රමයකින් අපි ගත්ත පොඩි පරෝහයක් කියලා කියන දරුවනේ අන්න ශාක කොටසක් කඳ කොටසක් ගන්නකො මේක අපිට ඉක්මනින් මක් කරගන්නද වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා මොකක් මගින්ද අන්න තවාණක් මගින්. එතකොට තවාණක අවශ්‍යතා හතරක් අපි කතා කරනවා. නිරෝගී ශක්තිමත් ශාක ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එක්ක සමව වැඩුණු ශාක ලබා ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. ඊට අමතරව බීජ පරෝහණය සාර්ථක කර ගැනීම සඳහා අවස්ථාව හම්බ වෙනවා. බීජ පරෝහණය සාර්ථක කරගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ ශාක පරෝහ කොටස් ශීඝ්‍ර වර්ධනයක් අඩු කාලයකදී ශීඝ්‍ර වර්ධනයකට ගෙන්න ගන්න අපිට ඕක දායක වෙනවා. මේ බලන්න. මෙන්න අපිට එනවා ඊළඟට එකක් තමයි තවාණක් හදාගන්න පුළුවන්. නර්සරි එකක් හදන්න පුළුවන්. හැබැයි මේ නර්සරි එක මැනේජ් කරන එක තමයි අන්න ගැටලුවකට තියෙන්නේ. තවාන් කළමනාකරණය මේ තවාණක් කළමනාකරණය කරගන්නේ කොහොමද? පැහැදිලි අන්න. එතකොට මේ තවාන් කළමනාකරණයේදී ඇතිවන ගැටලු ටිකක් තියෙනවා. අපි ඒ ටික මක් කරගන්නවද? එකින් එක විස්තරාත්මකව හොයලා බලන්න ඕන මේ තවාන් කළමනාකරණයේදී ඇතිවන ගැටලු. එතකොට මේකේ ඇයි කළමනාකරණය කරන්නේ? කළමනාකරණය කරන්නේ උපරිම කාර්යක්ෂමතාවයක් ළඟා කරගන්න. අපි ආයතනයක් තියෙනවා නම් ආයතනයේ නිසි කළමනාකරණයක් යටතේ තියෙනවා නම් ඒ ආයතනයේ ප්‍රෝග්‍රස් එක අනේ ආයතනයේ ඩෙවලොප්මන්ට් එක හරි වැඩි. හැබැයි ඒක නිසි කළමනාකරණයක් නැත්නම් ඒක අන්න කඩන් වැටෙනවා. ගෙදරත් එහෙම. ගෙදර කළමනාකරණයක් නැත්නම් අපි ගෙදර අන්න උදේට අන්න උයන ආහාර ටික අපි හවසට විසි කරනවා නම් අපේ ගෙදර ආහාර කළමනාකරණයක් නැහැ. එහෙනම් අපිට මාසිකව අනවශ්‍ය වියදමක් යනවා මේ නාස්තිය කියන කාරණේත් එක්ක. අපි අන්න ලිපපත්තු කරලා ගෑස් වලින් අපි ඒකේ බර්නර් එක අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කරන්නේ නැතුව අන්න අධික දැල්ලක් කරගන්න ඕන. සමහරට අපි දාලා තියෙන ලිප මත තියලා තියෙන භාජනයේ පුංචි එකක් ඒකේ දැල්ල ලොකුවට යනවා. ඒ කියන්නේ අනවශ්‍ය විදියට පරිසරයට මොකද වෙන්නේ? අන්න තාපේ නිදහස් වෙලා තාපන හානියක් සිද්ධ වෙනවා. අන්න ගෑස් ටික අහක යන. ඉතින් අපි මේ හැම එකකටම තියෙන්නේ කළමනාකරණ. පැහැදිලි. හරි කළමනාකරණයක් නම් වැඩේ සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් මේ උපරිම ඵලදායීතාවයක් ලබා ගැනීම සඳහා මෙන්න මේ පහත ආකාරයට කළමනාකරණය කරන්න ඕන. එකක් ආලෝකයේ කළමනාකරණය කරගන්න ඕන. ආලෝකය හොඳ එකක්. ශාකවලට ආලෝකය අනිවාර්යයි. හැබැයි ඒ ඉතා හොඳ ආලෝකය කියන එක අනවශ්‍ය විදියට ශාකවලට ලැබුණොත් මොකද වෙන්නේ? අන්න ශාක මැලවීමේ ලක්ෂණ පෙන්නනවා දකින්න පුළුවන්. ඒක ශාක පිලිස්සීමට ලක් වෙන්න පුළුවන්. එහෙනම් මේ ඉතා හොඳ අපි දන්නවා ප්‍රභාසංශ්ලේෂණය සඳහා ආලෝකය නැතුව බෑ. ආලෝකය අනිවාර්යයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අත්‍යවශ්‍ය සංඝටකයක් වෙච්ච ආලෝකය ඕනාට වඩා ලැබුණොත් මොකද වෙන්නේ? අන්න ශාක පිලිස්සීලා විනාශ වෙලා යන්න පුළුවන්. එහෙනම් අපි ආලෝකය පාලනය කරන්න ඕන. එහෙනම් තමයි අපි හදාගෙන තියෙන්නේ පොලිටනල්ස්. එමත් නැත්නම් අපි ග්‍රීන් හවුසස් හදාගෙන හරිතාගාර තුල වගා කරන්නේ. පොලිටනල්ස් නැත්නම් ප්‍රොපගේටර්ස් කියලා කියනවා. මේවා තුල වගා කිරීම කරන්නේ මොකක්ින්දද? මේ ආලෝක ප්‍රමාණය කළමනාකරණය කරගන්න හරි ලේසි හින්දා. එන එකක් ආලෝක කළමනාකරණය. දෙක පාංශු කළමනාකරණය. අපි අපේ ගෙදර ගෙවත්තේ කොහේ හරි තැනක බිම හාරලා එතන අපි ගහක් ඉන්දෝපුවාම එතන අපිට පාංශු කළමනාකරණය කරන්න හරියට බෑ. සමහරලාට වෙන ගහක මුල් පද්ධතියක් උතන්ට ඇවිල්ලා මේ අපි දාලා තියෙන පෝර වලින් කොටසක් ඒ ශාක ගන්න පුළුවන්. පැහැදිලි. ඒත් එක්ක අපි වතුර දානකොට අපි දාපු පෝර ටික පස් අතරින් කොහෙටද? ආන්න පහළට ගමන් කරන්න පුළුවන්. අපි දාන ජලය ටික හේදිලා යන්න පුළුවන්. එහෙනම් අපිට මේකේ කළමනාකරණයක් කරගන්න හරි අමාරුයි. හැබැයි තවානක තියෙන ඊළඟ කාරණේ තමයි අන්න පාංශු කළමනාකරණය.
එකක් soil texture එක පාංශු වයනේ අපි පස් ටිකක් අතට අරගෙන මෙම පොඩි කරලා බලපුවා මේක නිකන් අන්න තද වෙනවා නම් අපි කියනවා අන්න වයනේ අඩු. ඒ කියන්නේ ඒකේ මැටි ගතිය වැඩි. තව පස් ටිකක් අපි අතට අරගෙන මෙහෙම අතෑරපුවාම නිකන් නිකන් හුළඟට යනවා ගහගෙන යනවා වගේ නම් ඒ කියන්නේ ඒක වැලි. ඒක පාස් නෙවෙයි. එහෙනම් මේ මැටි වැඩි වෙන්නත් බෑ. වැලි වැඩි වෙන්නත් බෑ. එහෙනම් අතරමැද අන්න එකක් තියෙනවා නම් අපි කියනවා මොකක් කියලාද? අන්න පස් ටික නිකන් අතට නිකන් ලස්සනට කැඩිලා යනවනම් අපි කියනවා soil texture එක හොඳයි. පාංශු වයනය හොඳයි. ඒ කියන්නේ පස් අංශු අතර පොඩි පොඩි අවකාශ තියෙනවා. පස් අංශු අතර අවකාශ තියෙනවා කියන්නේ දරුවනේ ඒ අවකාශ තුල වාතය තියෙනවා. ඒතර පසේ පස් අංශු අතර හොඳට වාතය තියෙනවා කියලා කියන්නේ මුල් වලට හොඳට ඔක්සිජන් ලැබෙනවා. අපි දන්නවා ශාකවල ශ්වසන පද්ධතියක් නැහැ. පෙනහළු යුගලක්, ශ්වාසනාලයක්, අන්න රසනිකාවක්, නාස්මාර්ගයක් ඒව නැහැනේ ශාකවලට. ඒතර ශාක තමන්ගේ සෛලවල ශ්වසනය සඳහා ඔක්සිජන් ගන්න එළියේ. ශාක පත්‍ර නම් පූටිකා හරහා ගන්න. අන්න. කඳෙත් සමහර ශාකවල පූටිකා තියෙනවා. මේ වලින් ගන්නවා ඇතුළට. මුල් මගිනුත් ආන්නමක් කරගන්නවා දාන්න මේ ඔක්සිජන් ටික ගන්නවා පසේ තියෙන ඔක්සිජන් ටික. එතකොට පස ඔක්සිජන් වලින් සරුණම් මුල් වලට හොඳට ඔක්සිජන් ලැබෙන. එතකොට මුලේ සෛලවලට හොඳට ඔක්සිජන් ලැබෙනවා කියන්නේ අන්න ස්වායු ශ්වසනය සිද්ධ වෙනවා. වැඩි වැඩියෙන් ATP හැදෙනවා. වැඩි වැඩියෙන් ATP හැදෙනවා කියලා කියන්නේ සෛල විභාජන වේගය වැඩි වෙනවා. සෛල විභාජන වේගය වැඩි වෙනවා කියලා කියන්නේ මුල් දික්වීම වේගවත් වෙනවා. මුල හොඳින් වර්ධනය වෙනවා. මුල හොඳින් වර්ධනය වෙනවා කියලා කියන්නේ අන්න මුල හොඳට වර්ධනය වුණා නම් වැඩි අවස්ථාවක් මුලට හම්බ වෙනවා ජලය උරා ගන්න, කනිජ උරා ගන්න අවස්ථාව වැඩි වෙනවා. ශාක වැඩි වැඩියෙන් ජලය කනිජ අවශෝෂණය කරනවා නම් අන්නේ ජලය කනිජ මගින් ශාක වර්ධනයමක් කරනවද? ආන්න වැඩි. එහෙනම් හොඳ වයනයක් නම් පසේ තියෙන්නේ ශාක වර්ධනයේ වේගවත් කියන එක බොහොම පැහැදිලි. කටපාඩම් කරන්න යන්න එපා. මේක මේ සංකල්පයක් නෙදී. අපිට දැනෙන එකනේ. මොකද කියන්නේ? පස අන්න හොඳ වයනයක් තියෙනවා නම් පස් අංශු අතර හොඳට වාතය තියෙනවා. හොඳට වාතය තියෙනවා කියලා කියන්නේ මුලේ සෛලවලට හොඳට ඔක්සිජන් ලැබෙනවා. ඒතර ස්වායු ශ්වසනය සිද්ධ වෙනවා සෛල තුල. ස්වායු ශ්වසනය වෙලා වැඩි වැඩියෙන් ATP හැදෙනවා. ATP මගින් අපි දන්නවා සෛල විභාජනය සඳහා ATP වැය වෙනවා. ATP තියෙනවා නම් සෛල විභාජනය හොඳින් වෙලා මුල හොඳින් වර්ධනය වෙනවා. මුල යහපත් වර්ධනයක් සිද්ධ වෙනකොට මුලට පුළුවන් වැඩියෙන් ජලය උරා ගන්න, කනිජ උරා ගන්න. ප්‍රතිඵලය ශාක වර්ධන වේගය වැඩි වෙනවා. ශාක ඉක්මනින් පරිණතියටපත් වෙනවා. ඉක්මනින් මල් පිපෙනවා, ගෙඩි හැදෙනවා, අස්වැන්න වැඩි වෙනවා. පැහැදිලි. එහෙනම් අන්න අපි කියනවා මොකද්ද? නර්සරි එකක අපිට ඔය ඔක්කොම ටික කරන්න පුළුවන්. අපිට පුළුවන් මක් කරන්නද? ආන්න අපිට පුළුවන් මේකේ පාංශු කළමනාකරණයක් කරන්න පුළුවන්. පසෙහි වයනය, පාංශු ගුණ සහ පස නඩත්තු කිරීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. එඳ අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට අන්න ශාක හිටවද්දී අපිට ගෙදරත් මේ වැඩේ කරන්න පුළුවන්. අපි මේක මම මේ කියන්නේ මේ පුංචි වගාවක් නම් මහ පරිමාණ වගාවක් නෙවෙයි. ගෙදරක නම් අපි අන්න අපිට තියෙන ඉඩකඩ අපි ගත්තයින් පස්සේ අපි හිතමුකෝ මේ කොන්ක්‍රීට් එකක් මත එහෙමත් නැත්නම් මේ තට්ටුවක උඩ තට්ටුවක කොහෙර තැනක වගාවක් නම් කරන්න අපිට පුළුවන් අන්න අපි හාල් ගේන උරයක් අරගෙන මේ හාල් උරේ සම්පූර්ණයෙන් අපිට පුරවන්න මක් කරන්නද? පස් වලින් පුරවන්න. මොන පස් වලින්ද? අර පාංශු වයනයේ තියෙන කොම්පෝස් දාලා තියෙන වැලි තියෙන මේ ඔක්කොම ටික තියෙන හොඳ සොයිල් ටෙක්ස්චර් එකක් සහ පසේ තියෙන පුළුවන් හොඳම ගුණාංග තියෙන විදියට අපිට හදන්න පුළුවන්. අන්න අපි නිදා ගන්න පාවිච්චි කරන කොට්ට උරයක් සයිස් අන්න පොලිතීන් උරේක මේ බහලුම් මේක ඇතුළට දාන්න පුළුවන් අර පෝෂක සහිත පස් ටික. දාලා මේකේ මක් කරන්න පුළුවන්ද? අන්න සිදුරු හදලා මේ විදියට අපිට පුළුවන් අන්න පොඩි සිදුරු හදන්න පුළුවන්. අන්න ඒ සිදුරු තුලින් අපිට පුළුවන් අන්න
අපිට ඕන ශාකයක් මේකේ ඉන්දෝ ගන්න පුළුවන්. මේ අපි මේ තැන්වල අපිට පුළුවන් මක් කරන්නද? ශාක ඉන්දන්න පුළුවන්. එතකොට මේක බාහිර පරිසරයත් එක්ක සම්බන්ධ නැහැ මේ. මේක මේ තියෙන්නේ තනිකරම අර මං කිව්වේ කොට්ට උරේ වගේ හදාගත්ත අන්න මිශ්‍රණය තුලට තමයි මේ මුල් පද්ද තියෙන්නේ මේ. ඇවිල්ලා ඒකේ තියෙන එක බොහොම පෝෂක තියෙන හොඳ සොයිල් ටෙක්ස්චර් එකක්, හොඳ පාංශු වයනයක් තියෙන කොටසක්. අපි තුමු අපි මේකේ හිටෙව්වේ ගර්කින්, එහෙමත් නැත්නම් පිපිඤ්ඤා නේ. අන්න එහෙම එකක් කියලා. මේක සාර්ථකව වර්ධනය. එතකොට අපිට පුළුවන් අන්න ගෙදරක මේ වගේ අන්න හදලා වියදමක් නැහැ. අපි අරන් තියෙන්නේ අන්න උර ටිකක්. අන්න ඒ උරේ තිරස් අතර බිම තිබ්බා. ඕනනම් බිමට අපිට පොලිතීන් ටිකක් දාලා ඒක උඩ මේක තියන්න පුළුවන්. එතකොට පොළොවට සිද්ධ වෙන හානියත් අවම කරගන්න පුළුවන්. අන්න මේකේ මේ අර්ථාපල වගා කරන්නත් පුළුවන්. අර්ථාපල වගා කරන්න මේක තව ටිකක් උස වෙන්න ඕන. මොකද මේකට අල බහින්න ඉඩ තියෙන්නේ නැහැ. හැබැයි මේ වගේ මුල් පද්ධතියක් තියෙන. එතකොට මේ ඔක්කොම වටේම පොලිතීන් මේ වටේම පොලිතීන් තියෙන මේකට විතරයි අන්න තියෙන්නේ. එතක අපි ජලය සම්පාදනය කරපුවම ජලය සංරක්ෂණය වෙනවා. ඇයි? ජලය වාෂ්පලා යන්න බෑනේ මේ පොලිතීන් තියෙන්නේ. ඉතින් මේක සාර්ථකයි. එහෙනම් අපිට මේ විදියට පුළුවන් මක් කරන්නද? නර්සරි එකක් මේන්ටේන් කරන්නත් පුළුවන්. මේ බලන්න. එතකොට අපි කිව්වා මොකක් කියලාද මේ? පාංශු කළමනාකරණය, පසේ වයනය, පාංශු ගුණ සහ පස නඩත්තු කිරීම. ඒ වගේම අපිට පුළුවන් මේ පලිබෝධ හා රෝග පාලනයක් කරන්න පුළුවන්. අපේ නර්සරි එකට පිටතින් දැන් සරල උදාහරණයක් ගත්තොත් අපේ දරුවෝ අරන් යන නර්සරිදී ඒකෙදි බැරි වෙලා දරුවෙක් ඉන්නවා නම් අන්න හෙම්බිරිස්ස තියෙන කෙනෙක් අපි ආව එක පැත්තකින් තියලා තියෙනවා. ඒ වගේ අපිට පුළුවන් මක් කරන්නද? මේකට පලිබෝධකයෝ අන්න එන එක පාලනය කරගන්න පුළුවන්. අපි පොලිටනල් එකක් නම් එහෙමත් නැත්නම් අපි පාවිච්චි කරන්නේ ග්‍රීන් හවුස් එකක් නම් මේක ඇතුලේ අන පලිබෝධ හා රෝග පාලනය මැනවින් සිද්ධ කරන්න පුළුවන් වෙනවා. නැත්නම් අපි දන්න කාරණාවක් අපේ ගෙවත්තේ තියෙන ප්‍රශ්නේ අන්න පිටිමකුණ අපි දන්න ජනප්‍රිය කෙනෙක් මෙයා එහාවත්තේ පැපොල් ගහක ඉඳලා අන්න සුළඟින් අපේ පැත්තට එන්න පුළුවන්. පැහැදිලි. එහෙමත් නැත්නම් අන්න මේ එහාවත්තේ පැපොල් ගහක ඉන්න පිටිමකුණු අන්න මක් කියන්න පුළුවන්ද? මේ කෘමීන් මගින් අපි සරල උදාහරණයක් ගන්නකො මේ කූඹි මගින් ඒගොල්ල මේගොල්ලන් අරන් එන්න පුළුවන් අපේ වත්තට අන්න. ඒතර තවානකෝක නැහැ අපිට නිසි කළමනාකරණයක් කරගන්න පුළුවන්කම තියෙනවා. පලිබෝධ හා රෝග පාලනය, ජල කළමනාකරණය අපිට අවශ්‍ය ප්‍රමාණයට අන්න ජලය ලබා දීලා ජල කළමනාකරණයක් කරගන්න පුළුවන්. එකක් මේක නඩත්තු කරන්න පුළුවන් වපසරයක මේක තියෙන්නේ. එහෙනම් අපිට මේකේ ක්‍රමානුකූලව ජල සම්පාදන ව්‍යාපෘතියක් අපිට ඕනනම් ජල බිඳු ව්‍යාපෘතිය හැම ගහකටම වතුර බිඳුව වැටෙන විදිහට නල පද්ධතිය එලලා මේක සකස් කිරීම සිද්ධ කරගන්න පුළුවන්. එහෙනම් ජල කළමනාකරණය ජලයේ ගුණාත්මක භාවය හා අන්න ජලයේ ප්‍රමාණාත්මකතාවය පාලනය කිරීමක් කරගන්න පුළුවන්. අන්න තවානේ ව්‍යුහය හා පරිසරය අන්න පාලනය කිරීම. ඒ කියන්නේ තවානේ ව්‍යුහය හා පරිසරය පාලනය කරනවා කියලා කියන්නේ අපිට මම අර කිව්ව පොලිටනල්ස් එහෙමත් නැත්නම් අන්න ග්‍රීන් හවුසස් ඒවා අපි කියන්නේ මේ සංවෘත පද්ධති. ඒවා වැහිච්ච ඒවා. අන්න අපි කියන්නේ මොනවද? ආරක්ෂිත වගාවල් කියලා අපි ඒවා කියන්නේ. ඒ වගේම අපිට විවෘත වගාවන් විදියට කරන්නත් පුළුවන්කම තියෙනවා. නර්සරිස් අපිට පවත්වා ගන්න පුළුවන්. වැහිච්ච වගාවන් විදියට වගේම මොනවද? විවෘත වගාවන් විදියටත් ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් බලන්න මොකද්ද කියන්නේ කියලා. තවාන් කළමනාකරණයේදී ඇතිවන ගැටලු. උපරිම ඵලදායීතාවයක් ලබා ගැනීම සඳහා අන්න අපි මේ වැඩේ කරන්නේ. එකක් ආලෝක කළමනාකරණය, දෙක පාංශු කළමනාකරණය, තුන පලිබෝධ හා රෝග පාලනය කරගන්න පුළුවන්. ජල කළමනාකරණය, ඒ වගේම තවානේ ව්‍යුහය හා පරිසරය පාලනය කිරීම අන්න මේ කළමනාකරණ ක්‍රියාවලියට යටත් වෙනවා. හරි. බලන්න තවන් කළමනාකරණයේදී ඇතිවන ගැටලු ටිකක් මේ සාකච්ඡා කරමින් හිටියේ. මේකේ ආලෝක කළමනාකරණය, අන්න පාංශු කළමනාකරණය, පලිබෝධ හා රෝග පාලනය,
ජල කළමනාකරණය, තවානේ ව්‍යුහය හා පරිසරය කළමනාකරණය කරන්න කොහොමද කියන එක. පැහැදිලිද? අන්න. අපි බලමු ඕකේ මේ එක් එක් මාතෘකා වෙන වෙනම අරගෙන ඒ කළමනාකරණ ක්‍රියාවලිය කොහොමද කරන්න කියන එක පිළිබඳව අන්න ඊළඟ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්න.